අර දකින්න ඇති කූඹියා වැටෙන වෙලාවේදී එයාට හානියක් වෙන්නේ නැහැ කියලා. ඇයි හේතුව තමයි ඒ සතා දුෂ්‍රාවි මාධ්‍යක චලිත වෙන්න පටන් ගත්ත ගමන්ම එයාගේ වේගය නියත වෙනවා. වේගය ඊට වඩා වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා තමයි එයා බිමට එද්දියාට හානියක් වෙන්නේ නැත්තේ. දැන් ප්‍රශ්නයක් ඇති ඇයි මේ වේගය නියත වෙන්නේ කියලා. අපි කලින් ඉගෙන ගත්තා ස්ට්‍රෝක්ස් කියලා සමීකරණයක් මතක ඇති. ඒකෙදි කියවුණා අපිට බලය සමානයි 6යි ඊට RV කියලා. ඒ කියන්නේ පුතාලා වේගය වැඩි වෙන්න දුෂ්‍රාවිතා බලයත් මොනවා වෙනවද? වැඩි වෙනවා. අපි නිකන් සරලම අවස්ථාවක් හිතමු. ද්‍රවයක් ඇතුලෙන් පහළට චලිත වෙන වස්තුවක්. මේක ද්‍රවය ඇතුලේ තියෙන නිශ්චලතාවයෙන් අතාරින මොහොතේම දුෂ්‍රාවිතා බලය බිඳුවක් වෙනවා. හැබැයි මේ වස්තුව මත බර සහ උඩුකුරු තෙරපුම කියන බලයන් දෙක තියෙනවා. ප්‍රවේගයේ බිඳුවක් නිසා සීන් සිරුරෙන් අතාරින වෙලාවෙම ප්‍රවේගයේ බිඳුවක් නිසා දුෂ්‍රාවිතා බලයක් පවතින්නේ නැහැ. mg විශාලයි නම් uට වඩා මේ වස්තුව මොනවා වෙන්න ගන්නවද පුතාලා? පහළට ත්වරණය වෙන්න ගන්නවා. නමුත් ඔයාලට තේරෙනවා ප්‍රවේගයක් ඇති වෙනවා මේ වස්තුව ත්වරණය වෙද්දී. ප්‍රවේගය පොඩ්ඩක් හරි ඇති වෙච්ච ගමන්ම පේනවා මොකක් වෙනවද? එහෙනම් වස්තුව මත තව දුෂ්‍රාවිතා බලය කියන බලයකුත් ඇති වෙන්න පටන් ගන්නවා. right. එතකොට මොකද වෙන්නේ? මේ වස්තුවේ වේගය වැඩි වෙන්න දුෂ්‍රාවිතා බලය මොනවා වෙනවද? ක්‍රමානුකූලව වැඩි වෙනවා. ඒ කියන්නේ පුතා මේ වස්තුව මත තවත් බලයක් ඇති වෙනවා චලිතයට විරුද්ධව. චලිතයට විරුද්ධව තවත් බලයක් ඇති වෙනවා. මෙන්න මේ බලයේ විශාලත්වය නිකම්ම තියෙන්නෙත් නෑ. ක්‍රමානුකූලව මොනවා වෙනවද පුතාලා? වැඩි වෙනවා. මේ බලයේ විශාලත්වය ක්‍රමානුකූලව වැඩි වෙන නිසා මොකද වෙන්නේ? මේ වස්තුව මත සඵල බලය. අපි කියන්නේ සම්ප්‍රයුක්ත බලය මොනවා වෙනවද? ක්‍රමානුකූලව අඩු වෙනවා. ඒ කියන්නේ වස්තුවේ ත්වරණය ක්‍රමානුකූලව අඩු වෙනවා. අපි මේක ප්‍රස්ථාරයකට යන්නොත් කාලයත් එක්ක ප්‍රවේගය මෙයා එන්න මුලදී ප්‍රවේගය වැඩි වෙනවා. හැබැයි ත්වරණය අඩු වෙන නිසා ප්‍රවේගයේ වැඩිවීම අඩු වෙනවා. ත්වරණය අඩු වෙනවා. යම් මොහොතක මෙයාගේ ප්‍රවේගය මොනවා වෙනවද? එනම් මොහොම ගිහිල්ලා නියත වෙනවා. ප්‍රවේගය නියත වෙන වෙලාවේදී නම් ත්වරණය කීයක් වෙන්න ඕනේද? ත්වරණය බිඳුවක් වෙන්න ඕනේ. ත්වරණය බිඳුව වෙනවා කියන්නේ පුතාලා මේ වස්තුවල බල මේ වස්තුව මත බල සමතුලිතයක් ඇති වෙනවා. ඒ කියන්නේ u ධන f සමාන වෙනවා mg ට. මෙන්න මේ බල සමතුලිතය ඇති වෙච්ච වෙලාවේදී පවතින ප්‍රවේගය. බල සමතුලිතය ඇති වෙච්ච වෙලාවේදී පවතින ප්‍රවේගය තමයි අපි හඳුන්වන්නේ සාමාන්‍යයෙන් කවුරු කියලාද පුතාලා? ආන්ත වේගය කියලා. ඒ කියන්නේ දුෂ්‍රාවී මාධ්‍යයක් තුල වස්තුවක් චලිත වෙලා ලබා ගන්නා උපරිම ප්‍රවේගය අපි හඳුන්වනවා පුතා කවුරු කියලාද? ආන්ත වේගය කියලා. එහෙනම් වස්තුවක් ආන්ත වේගයෙන් චලිත වෙන වෙලාවේදී එයාගේ ත්වරණය කීයක් වෙනවද පුතාලා? බිඳුවක් වෙනවා. ඒ කියන්නේ එයාගේ වස්තුව මත තියෙන බල ටික මොනවා වෙන්න ඕනේද? සමතුලිත වෙන්න ඕනේ. ඒක තමයි අපිට නාලට පෙන්නලා තියෙන්නේ. හරි. එතකොට මේකේ UR ලියන්න පුළුවන් 3/4 5R ඝනය ඒ වාගේ ද්‍රවස්ථිතිය දැනුම right rho W කියලා ගමු අපි ද්‍රව්‍ය ජලය කියලා හිතුවොත් G ධන මේ මෙන්න මේ F වෙනකොට අපි ස්ට්‍රෝක් සමීකරණය තමයි ලියන්නේ 6යි ඊට RV කියන සමීකරණය. දැන් මෙන්න මෙතනදී පුතාලා මෙන්න මේ V කියන්නේ කවුරු වෙනවද? මේ V කියලා කියන්නේ ආන්ත වේගය. නැත්නම් මෙන්න මේ V not වෙනවා මේ තියෙන එකන. ඇයි එහෙම වෙන්නේ? මම කිව්වා බල සමතුලිතයක් තියෙන වෙලාවට ඇති වෙන ප්‍රවේගය මොකක් කියලාද? ආන්ත වේගය කියලා. එහෙනම් ආන්ත වේගය කියන්නේ අර ලොකු කතන්දරයක් නෙමෙයි පුතාලා. දුෂ්‍රාවී මාධ්‍යයක් තුළ චලිත වෙන වස්තුවක් ලබා ගන්නා උපරිම ප්‍රවේගය. ඒ කියන්නේ එයාගේ ත්වරණය බිඳුව වෙන වෙලාවේ තියෙන ප්‍රවේගය. ඒ කියන්නේ ඒ වස්තුව මත සඵල බලය ශුන්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව සරල අවස්ථාවක් නිසා u f සහ mg විතරයි තිබුණේ. හැබැයි අපි උදාහරණයක් විදිහට දුවොත් මේකට තන්තුවක් ගැට ගහලා තිබුණා කියලා චලිත වෙද්දි. එහෙනම් මේ තන්තුවේ බලයත් ඔයාලා මොකක් කරගන්න ඕනේද? මේ සමතුලිතය සඳහා සලකන්න ඕනේ. තන්තුවක් ගැට ගැසීමක් විතරක් නෙමෙයි සමහරවිට විද්‍යුත් ක්ෂේත්‍රයෙන් ඇති කරන බලයක්, චුම්බක ක්ෂේත්‍රයෙන් ඇති කරන බලයක් වගේ දෙයක් වුණත් මේ වස්තුව මත තියෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න තියෙන්නේ මෙච්චරමයි සරල කතාවක්. දුෂ්‍රාවී මාධ්‍ය චලිත වෙද්දී ආන්ත වේගය කියලා කියන්නේ මොකක්ද? එයා ලබා ගන්නා උපරිම ප්‍රවේගය ලබා ගන්න වෙලාවේදී සමතුලිත බලය බිඳුවක් කරනවා. ඒ සමතුලිත බලය බිඳුවක් කරලා සාමාන්‍ය පරිදි ස්ට්‍රෝක් සමීකරණය ආදේශ වෙනවා. දුෂ්‍රාවී බලය වෙනුවට
ඒ වෙලාවේදී ප්‍රවේගය කියලා කියන්නේ කවුරු වෙනවද? ආන්ත වේගය වෙනවා. එච්චරයි කතන්දරේ. right. අපි example number 1 එක බලමු. මේකේ අහලා තියෙන පුතා ඊටාම සරල අවස්ථාවක්. මොකද කරන්න තියෙන්නේ? මේකේ අහලා තියෙන්නේ අපේ දුෂ්‍රාවී ද්‍රවයක් තුළ පහළට වැටෙන බෝලයක් ලබා ගන්න ආන්ත ප්‍රවේගය ගණනය කරන්න කියන ඊටාම සරල අවස්ථාවේ ගානක්. මේකෙදි මේ වස්තුව මත තියෙන බල ටික සැලකුවොත් පුතාලා බර උඩුකුරු තෙරපුම ඒ වගේම දුෂ්‍රාවිතා බලය කියන මෙන්න මේ බල තුන විතරයි මේ වස්තුව මත ක්‍රියාත්මක වෙන්නේ. ඊටාම සරල විදියට. එතකොට ආන්ත වේගයෙන් යනවා නම් පුතාලා මොකක් වෙන්න ඕනද? මෙන්න මේ බල සමතුලිත වෙන්න ඕනේ. නිසා u ධන f සමාන වෙන්න ඕනේ mg ට. u ධන f කියන අගය සමාන වෙන්න ඕන කාටද පුතාලා? mg ට. මේකට අපි අගයන් ටික ආදේශ කරොත් අපිට ලියන්න පුළුවන් පුතා උඩුකුරු තෙරපුම. අපිට ද්‍රව ස්ථිතිය දැනුමින් දන්නවා අපි විස්ථාපිත තරල පරිමාවේ බර 3.4 r ඝනය ρ කියන්නේ මෙතනදී කවුද? ද්‍රවයේ ඝනත්වය g ධන දුෂ්‍රාවී බලය යන ක්‍රමයට 6ක් ඊට r v මෙතනදී v ආන්ත ප්‍රවේගය බල සමතුලිතයක් නේ සමානයි 3.4 r ඝනය d මේ d කියලා ගත්තේ අදාළ වස්තුව සැදි ද්‍රව්‍යයේ ඝනත්වය g. ඔය විදිහට ගන්න පුළුවන් අපිට මේකේ. මේක අගයන් ටික අපි ආදේශ කරගෙන යමු මෙන්න මේ විදිහට පුතාලා 3.4 5 කියන්නේ නියතයක්. r අපිට දීලා තියෙනවා නිෂ්කම්භය විදිහට මිලිමීටර් 2ක් කියලා. right 10 පූර්ණ එකේ ඝනය. ඒ වගේම ද්‍රවයේ ඝනත්වය නම් පොල්තර වල ඝනත්වය අපිට දීලා තිබ්බ පුතාලා කීයක් කියලාද? 800ක් කියලා. g ධන 6ක් ඊට දීලා තියෙනවා පුතාලා අපිට කීයක් කියලාද? ඊට දීලා තියෙනවා 9 වැඩි කිරීම 10 රින 4ක් කියලා. right ඒ වගේම ආපහු අරය දීලා තියෙනවා 2 වැඩි කිරීම 10 රින 3 ඝනය සමයි. එතන ඝනයක් නෑ 2 වැඩි කිරීම 10 රින 3 v සමානයි අනිත් පැත්තෙන් අපිට බර ලියන්න පුළුවන් 3න් 4යි 5 r ඝනය ආයත අරය 10 රින 3 පූර්ණ එකේ ඝනය d අදාළ වස්තුවේ ඝනත්වය 2800යි g. මේක සුළු කරලා v යුක්ත කරන්න විතරයි තියෙන්නේ පුතාලා අපිට මේකේ. හරි. right මේකෙදි මෙන්න මෙතන v දී සමානයි මේ ටික. මේක සුළු කරලා v යුක්ත කරලා යන්න. එතකොට ඔයාලට හම්බෙන්නේ කවුද? ආන්ත වේගය කියන අගය. මේක සුළු කරලා ගත්තාම ආට ඒ පුතා 19.75 තප්පරයට මීටර කියලා. හරි. number 2 එකත් බලමු පුතාලා අපි. example number 2 එකේ අපිට දීලා තියෙන தත්ත්වය තමයි යම් මොහොතක වේගය මෙන්න මේ අගය වෙද්දි දුෂ්‍රාවිතා බලය මේ අගය වෙනවා කියලා දීලා තියෙනවා. ගානේ අපෙන් අහන්නේ මොකක්ද? ආන්ත වේගය කීයක් වෙනවද කියලා. හැබැයි ගානේ තව தත්ත්වයක් අපිට දීලා තියෙනවා උඩුකුරු තෙරපුම් බලය මොකක් කරන්න කියලාද? නොසලකා හරින්න කියලා. එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් ඔය දීලා තියෙන වෙලාවේදී කියන්නේ දීලා තියෙන වේගයට අදාළ දුෂ්‍රාවිතා බලය අපිට 0.1ක් කියලා කියනවා. අපි දන්නවා 6ක් නීට rv තමයි දුෂ්‍රාවිතා සමීකරණය. එතකොට මෙතනදී යම් වේගයකදී ඒ කියන්නේ 0.03ක වේගයකදී 0.03ක වේගයකදී දුෂ්‍රාවිතා බලය 0.1ක් වෙනවා කියලා අපිට தත්ත්වයක් දීලා තියෙනවා. අපෙන් අහන්නේ ආන්ත වේගය ඇති වෙන්නේ කොයි වෙලාවෙද කියලා. පුතා ආන්ත වේගය ඇති වෙන වෙලාවේදී අපි කිව්වා බල සමතුලිත වෙන්න ඕනේ. එහෙනම් ආන්ත වේගය ඇති වෙන වෙලාවේදී දුෂ්‍රාවිතා බලය මේ අවස්ථාවේ කෙලින්ම සමාන වෙන්න ඕනේ බරට. ඇයි ඒ? උඩුකුරු තෙරපුම් බලයවත් වෙන කිසිම බලයක් නැති නිසා ආන්ත වේගය ඇති වෙන වෙලාවේදී දුෂ්‍රාවිතා බලය කෙලින්ම වස්තුවේ බරට සමාන වෙනවා. වස්තුවේ බර අපිට දීලා තියෙනවා 40ක් ග්‍රෑම් කියලා. එහෙනම් 40ක් ග්‍රෑම් mg තමයි දුෂ්‍රාවිතා බලය වෙන්න ඕනේ දෙවෙනි අවස්ථාවේදී. 6ක් මේවා කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ පුතාලා. rv මෙතනදී v කියන්නේ ආන්ත වේගය. පැහැදිලිද? ඇයි මේක ආන්ත වේගය උනේ? බලය බරට සමාන වෙලා වස්තුව සමතුලිත වෙච්ච අවස්ථාවේදී. මේ සමීකරණ දෙක ඔයාලා බෙදන්න. right 1 2 බෙදුවාම ඔයාලට උත්තරේ එයි v සමානයි 0.12 තප්පරයට මීටර කියලා. හරි. එහෙනම් අපි example number 3 එකකට යමු පුතාලා. example number 3 එකේ අපෙන් අහනවා
යම් ගෝලයක් දුෂ්‍රාවී මාධ්‍යයක් තුළින් පහළට වැටෙන වෙලාවේදී එයාගේ ආන්ත ප්‍රවේගය v0 වුණාලු. ඊට පස්සේ මොකක් වෙනවා කියලාද කියන්නේ? සරසම් බෝල දෙකකට කැඩෙනවා. මෙන්න මේ එක බෝලයක ආන්ත වේගය v0 ඇසුරෙන් තමයි යහන්නේ. අපි දන්නවා ආන්ත වේගයකින් යනවා නම් ඒ වස්තුව මත බල සමතුලිත වෙනවා කියන සංකල්පයමයි පුතා මෙතනත් පාවිච්චි වෙන්නේ. මේකේ පොඩි වෙනසකට තියෙන්නේ ලොකු බෝලයේ අරය ආශ්‍රයෙන් කුඩා එක බෝලයක අරය හොයා ගන්න ඕනේ. හේතුව අපිට කුඩා ගෝලයකයි ලොකු ගෝලයකයි සංසන්දනය කිරීමක් තියෙන නිසා. කුඩා ගෝලයක අරය හොයන්න අපි කරන වැඩේ. ඒක දුෂ්‍රාවිතා පාඩමේදී නම් අපි උගන්වන්නේ. හැබැයි අපි සාමාන්‍ය බුද්ධියෙන් අපි දැනගන්න ඕනේ විශාල ගෝලයේ තිබිච්ච පරිමාවම කුඩා ගෝලයක තියෙන්න ඕනේ. නම් විශාල ගෝලයේ පරිමාව මම සමාන කරනවා කුඩා ගෝල දෙකේ පරිමාවල එකතුවට 3න් 4යි 5r ගන්නේ. මම මේ r කියලා ගන්නෙ ලොකු ගෝලයේ අරය. මේ r කියලා ගන්නෙ ලොකු ගෝලයේ අරය. මේ පරිමාව ලොකු ගෝලයේ සමාන වෙනවා කුඩා ගෝල දෙකක පරිමාවට. කුඩා ගෝල දෙකක පරිමාවට. එතකොට කුඩා ගෝලයක අරය මම r1 කියලා ගත්තා. right. එතකොට 3න් 4ක් 5 කියන එක කැපිලා යනවා අපිට පේනවා. එහෙනම් ලොකු ගෝලයේ අරයෙන් බෙදීම දෙකේ 3න් එකේ බලය. එහෙම නැත්නම් මේක මෙහෙම ලියුවොත් වඩා පැහැදිලි වෙයි කියලා මම හිතනවා. දෙකේ 3න් එකේ බලයක් සමාන වෙනවා කුඩා ගෝලයක අරයට. අපි මුලින්ම මෙන්න මේ தත්ත්වය අපි දැන් අරය හොයාගත්තා මෙතනින්. ඒක පාවිච්චි කරන්න යන්න අපි ඊළඟ සිද්ධියට. මේ වස්තුව නැත්නම් මේ තෙල් බෝලය මොකද වෙන්නේ? ඉහළටයි ගමන් කරන්නේ. පැහැදිලිද? ඉහළට ගමන් කරන්න නිසා පුතා මේ වස්තුව මත බල සැලකුවොත් අපි බර පල්ලෙහාට ඒ වගේම දුෂ්‍රාවිතා බලය පල්ලෙහාට. හේතුව මෙයා ඉහළට චලිත වෙන්නේ. එහෙනම් මෙයාගේ බල සමතුලිත කරොත් මට ලියන්න පුළුවන් mg ධන f සමාන වෙනවා u ට. අවස්ථා දෙකේදී මෙහෙමයි. අවස්ථා දෙකේ වෙනස් වෙන්නේ පුතා අරය. හරි? පළවෙනි අවස්ථාවට මම දැන් දත්තාංශ ගන්න යන්නේ. මෙතකොට මට ලියන්න පුළුවන් 3න් 4යි 5r තමයි පළවෙනි අවස්ථාවේ තාම තියෙන අරය. r ලොකු බෝලේ. හරි? r ඝනය ඒ වගේම මෙයා හැදිලා තියෙන එකනයි ඝනත්වය මම ගන්නම්. මේ හැදිලා තියෙන බෝලේ හැදිලා තියෙන එකනයි ඝනත්වය මම ගන්නවා d කියලා. dg ධන දුෂ්‍රාවී බලය ලියමු 6ක් 5 ඊට r v0 සමාන වෙනවා u ට. u මට ලියන්න පුළුවන් 3න් 4යි 5r ඝනය මම ගන්නම් ද්‍රව්‍ය ඝනත්වය ρ කියලා. ρg. ඔය දෙක තමයි පළවෙනි අවස්ථාවේ සමීකරණය එන්නේ. කුඩා බෝලයක් සැලකුවමත් පුතා බල සමතුලිතය නම් එන්නේ ඔය විදිහටම තමයි. එයාගේ වෙනස් වෙන්නේ කොතනද පුතාලා? එයාගේ වෙනස් වෙනවා අරය. අපි අමුතුවෙන් හොයාගත්ත එයාගේ අරය r1 කියලා. හරි? r1 කියන විදිහට මම මෙතන මුලින් ලියාගෙන යන්නම් 3න් 4යි 5 r1 ඝනය g r1 dg ධන f ලියද්දිත් අපි ලියන්න පුළුවන් 6ක් 5 නීට r1 v1 කියලා ගන්න අලුත් ආන්ත වේගය මම. එහෙනම් මේ v1 v0 කින් කොච්චරක්ද කියලා තමයි හොයන්න යන්නේ. සමානයි 3න් 4යි 5r1 ඝනය ρg කියලා අපිට ලියන්න පුළුවන්. හරි? මේ සමීකරණ දෙක බෙදුවහම පුතාලා මෙයයි බෙදුවහම ගොඩක් දත්ත කැපිලා යනවා. ඒ බෙදද්දී මෙන්න මේ r1 ආදේශ කරගන්නවා. right. මේ සමීකරණ දෙක බෙදුවහම v1 සමානයි v0 වැඩි කිරීම දෙකේ ඉන්න මෙන්න මේ බලය අපිට ගන්න පුළුවන්. සමීකරණ දෙක බෙදලා බලන්න මෙන්න මේ උත්තරය අපිට ගන්න පුළුවන්. හරි? right. මේ ගාන MCQ එකක් විදියට හදද්දී තවත් ලේසි විදියක් තියෙනවා හදන්න. ඒක තමයි දැන් මේ ගානේ සමීකරණ දිහා බැලුවම අපිට පේනවා අනිත් ඔක්කොම දත්ත නියත හින්දා බෝලේ අරේ වර්ගයක් ආන්ත ප්‍රවේගයට සමානුපාතික වෙනවා කියලා. හැබැයි හොඳට මතක තියාගන්න පුතාලා මේ අරේ වර්ගය ආන්ත ප්‍රවේගයට සමානුපාතික වෙන්නේ උඩුකුරු තෙරපුමයි දුෂ්‍රාවීතා බලයයි බරයි කියන සාධක තුන විතරක් තියෙන වෙලාවෙදි විතරයි. වෙන මොනවාම හරි බලයක් මේ පද්ධතිය මත ක්‍රියාත්මක වෙනවා නම් මොකක් වෙනවද? ආන්ත ප්‍රවේගය r වර්ගයට සමානුපාතික වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගණනය කිරීම අපිට කෙලින්ම ගන්න පුළුවන් r වර්ග සමානුපාතිකයි v කියලා. මේක MCQ වලට ගොඩක් වැදගත් වෙයි. right. අපි දැන් හදන්න යන්නේ example number 4 එක. example number 4 එක ටිකක් වෙනස් විදිහේ ගානක්. දුෂ්‍රාවීතාවයත් එක්කම විද්‍යුත් ශේෂ්ත්‍ර පොඩි කොටසකුත් කලවම් වෙලා තියෙනවා.
විද්‍යුත් ක්ෂේත්‍රයකින් විද්‍යුත් ක්ෂේත්‍ර විවෘතතාවයේ දීලා තියෙන ලාවට බලය හොයන විදිහ F සමානයි EQ කියන්නේ අපි හැමෝම දන්නවා. F සමානයි EQ කියලා බලයක් යදෙනවා කියන්නේ අපි දන්නවා. විද්‍යුත් ක්ෂේත්‍ර ඉගෙන ගත්ත ළමයි ඒ කොටස දන්නවා. හොඳයි. මෙන්න මේ ගානේදී අපෙන් අහලා තියෙන්නේ ඇත්තටම දුෂ්ට්‍රාවී ද්‍රවයකට වැටෙනවා ආරෝපිත අංශුවක්. එතකොට මේ වස්තුව මත අපි සාමාන්‍ය දන්න උඩුකුරු තෙරපුම, ඒ වගේම බර, ඒ වගේම දුෂ්ට්‍රාවීතා බලය වගේම විද්‍යුත් ක්ෂේත්‍රයෙන් ඇති කරන බලයත් ක්‍රියාත්මක වෙනවා. එතකොට ආන්ත ප්‍රවේගය හොයන්නේ බර පල්ලෙහාට තියෙනවා දුෂ්ට්‍රාවීතා බලය, විද්‍යුත් ක්ෂේත්‍රයෙන් ඇති කරන බලය, ඒ වගේම උඩුකුරු තෙරපුමෙන් ඇති වෙන බලය කියන බල තුනම ඉහළට තියෙනවා. ආන්ත ප්‍රවේගයකට ලක් වෙලා කියලා කියන්නේ පුතා